නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරිහතෝ සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේට මාගේ নমස්කාරේ වේවා සාදු සාදු සාදු. පින්නතුනි 2021 වසරේ හැම දිනාටම සිත සාන්ති යහපත වේවා කියලා මුලින්ම මං ආශිර්වාද කරනවා. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද පිළිබඳව අපි බලාපොරොත්තු තියාගෙන හිටියා. හැමදාම අපේ ජීවිතය කියලා කියන්නේ බලාපොරොත්තු ගොඩක්. ජීවත් වෙනවයි කියලා කියන්නේ බලාපොරොත්තු ගොඩක්. ඒවා තියෙන්නට ඕනේ. ඒ බලාපොරොත්තු තමයි අපිව ටික ටික ඉස්සරහට තල්ලු කරන්නේ ලෞකික ජීවිතේට. හැබැයි ඒ ලෞකික බලාපොරොත්තු වගේම අපි තුල ආධ්‍යාත්මික වශයෙන්ුත් යම්කිසි බලාපොරොත්තුවක් ඇති කරගන්න එක හොඳයි. එහෙම කියන්නේ ඔබට පැහැදිලිව පේනවා මේ පවතින වාතාවරණයේ කුමක්ද කියන එක. ස්වභාව ධර්මය අපට හොඳ පාඩමක් කියලා දීලා තියෙනවා. ඒ මොකද්ද? මිනිසෙක් වශයෙන් අපි ස්වභාව ධර්මයෙන් ඈත් වීම නිසාත් ඊළඟට එකිනෙකා පිළිබඳව ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කිරීම නිසාත් ඔවුනොන් පිළිබඳව සුහදත්වයෙන් කටයුතු නොකිරීමේ හේතුවත් පරාර්ථයට වඩා ආත්මාර්ථය ඉස්මතු වීම නිසා අපි පමණයි කියන මේ මමත්වයේ ඉස්මතු වීම නිසා ඒ කාරණා සියල්ල එකට එකතු කරගෙන ඒවට දුන්න යස පිළිතුරක් තමයි මේ ඒ ප්‍රතිඵල අපි දැන් භුක්ති විඳින්නේ. දැන් ওই කියපු කාරණා ටික ඔබ හොඳට කල්පනා කරලා බලන්න. මිනිස්සු සමහර විට නොයිකුත් විදිහේ චින්තන ඇති කරගෙන ජීවත් වෙනවා. ඒ චින්තන යහපත් වෙන්නටත් පුළුවන් අයහපත් වෙන්නටත් පුළුවන්. ආගමත් එක විදිහකට සමහරු ඒ වූ ආකාරයෙන් හිතාගෙන කටයුතු කරනවා. ඒ නිසා තමයි අන්තවාදීන් කියන මෙන්න මේ වචනයේ තුල පිරිස් බිහිවිලා තියෙන්නේ. ජාතිවාදී, අන්තවාදී ආදී වශයෙන්. දැන් මේ හැම කෙනෙක්ගේම බලාපොරොත්තු තියෙනවනේ. ප්‍රාර්ථනා තියෙනවා. ඒ මොන බලාපොරොත්තු ප්‍රාර්ථනා තිබුණත් අන්තිමට අපට පැහැදිලිව තේරුම් ගන්නට දකින්න පුළුවන් එකම එක දෙයයි. මොනවද? අපි හැමෝම මරණයටපත් වෙනවා කියන එක. මෙන්න මේ ධර්මතාවය අපි තේරුම් ගන්නට නැත්තම් කල්පනා කරන්න උත්සාහ කරනවා නම් 2020 වසරට වඩා මේ ලැබූ නව වසර ඵලදායී වසරක් බවට පත් කරගන්න පුළුවන්. ඔබ කල්පනා කරයි කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් හිතන්න. අපි කොයි විදියට මොන ආකාරයෙන් අපේ ජීවිතය ගත කළත් ඔබ දන්න අවසානයේ අපිට අත්වෙන ඉරණම කුමක්ද කියන එක. ඒ ඉරණමට මුහුණ දෙන වෙලාවේ ජාති ભેද, ආගම් ભેද, කුල ભેද, පක්ෂ ભેද, උස් පහත් ભેද, උගත් නුගත්, දුප්පත් පොහොසත් මේ කිසි දෙයක් නැහැ. හැමෝටම එකයි. ඒ ධර්මතාවය. එතනදී අපි තේරුම් ගන්න ඕනේ ආගමේ උගන්වනවා එක ආගමක විතරක් නෙමෙයි සෑම ආගමකම. ඊළඟ ජීවිතයක් පිළිබඳව
අපි බෞද්ධ හැටියට පුනර්භවය කියලා කතා කරනවා. තවත් ඇත්තෝ පුනරුත්පත්ති කියලා කියනවා. තවත් ඇත්තෝ ආත්මීය සංක්‍රමණයක් කියලා කියනවා. එක එක වචන. මොන වචන වලින් අපි හැඳුන්වුවත් ඔය හඳුන්වන්නේ එකම එක දේ. නැවත ඉපදීම. නැවත ඉපදීම. ලෝකයේ පහළ වෙච්ච සෑම ශාස්ත්‍රවරයෙක්ම ඔය නැවත ඉපදීම පිළිබඳව ඉගැන්වුවා. බුදුරජාණන් වහන්සේ තමයි අපට ඒක සවිස්තරාත්මකව දේශනා කළේ. ඒ කිව්වේ ඉපදෙනවා කියන එක විතරක් නෙවෙයි. ඉපදෙන්නට හේතුව ඇයි අපි උපදින්නේ කියන එකත් බුදුහාමුදුර අපිට පැහැදිලි කළා. හේතුවක් තියෙනවා නම් ඵලයක් හටගන්නවා. ඒ වගේ ඉපදීමට මෙන්න මේ හේතු කාරණා තියෙනවා. ඒ නිසා නැවත ඉපදීම නැමැති ඵලය හටගන්නවා. ඵලය නැති කරන්නට නම් කල යුත්තේ කුමක්ද? හේතු නැති කරන්න ඕනේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුන්වෙනි ආර්ය සත්‍ය හැටියට බුදුහාමුදුරුවෝ අපට ඒක දෙවෙනි ආර්ය සත්‍ය හැටියට අපට ඒක ඉගන්වුවා. දුක ඇතිවීමට හේතුව. යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දිනී සියති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. ඔය හේතුව. මේ හේතුව නිසා ඵලයක් හටගන්නවා. එහෙනම් අපි මෙන්න මේ ධර්මතාවයේ හරියට තේරුම් අරගෙන කටයුතු සිද්ධ කරනවා නම් මේ 2021 වසර බාහිර පරිසරයේ අපිට කොයිතරම් අහිතකර වුණත් අපිට පුළුවන්කමක් ලැබෙයි අපේ මනස නිරෝගීව තියාගෙන යහපත් ආකාරයෙන් අපේ ජීවිත ගත කරන්න. මානසික නිරෝගීතාවයේ අපිට උවමනා කරනවා. කායික නිරෝගීතාවයට වඩා කායික නිරෝගීතාවයත් අවශ්‍යයි. ඒකට මුල මානසික නිරෝගීතාවය. ඉතින් මේ සියල්ල කතා කරගෙන ඉන්නේ අපිට මේ ලැබූ නව වසර පිළිබඳව නැවත ඔබට සිහිපත් කරලා දෙන්න. නැවතත් මම ආශිර්වාද කරන ඔබට මේ ලැබුවා 2021 නව වසරේ තුන්රුවන්ගේ අනන්ත ගුණ බල මහිමෙන් සම්දුඩු දෙවියන්ගේ ආශිර්වාද ආරක්ෂාව රැකවරණේ සිතක් සාන්තියක් යහපතක් වේවා. ඔබේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. නිරෝගී වේවා නිරෝගී වේවා නිරෝගී වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාද කරමින් මා ඔබට සිහිපත් කරන්න ඕනේ වරින් වර අපි මේ දේශනා මාලාව වෙනස් ස්වරූපයකින් ඉදිරිපත් කරනවා. සමහර දවස්වලට අර කළු ලෑල්ල වෙනුවට අපි වයිට් බෝඩ් එක කියලානේ දැන් කියන්නේ. ඒක උපයෝගී කරගෙන අපි ධර්ම කාරණා විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබෙන් ලැබිච්ච යම් ප්‍රශ්න වලට අපි පිළිතුරු සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ගියසරේ වැඩසටහනත් ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කළා. ඒ වගේ කීප දෙනෙක් තමන්ගේ ගැටලු, ඒ කියන්නේ තමන්ට තියෙන ගැටලු පිළිබඳව ප්‍රශ්න පිළිබඳව ඉදිරිපත් කළා. මේවා පිළිබඳවත් සාකච්ඡා වෙනවා නම් හොඳයි අපේ හාමුදුරනේ කියලා. ඒ අනුව මං හිතුවා මේ සූත්‍රයක් අරගෙන අපි කතා කරනවා වගේම දෛනික ජීවිතයේ ආගමික වශයෙන් ඔබට ඇතිවෙන යම් ගැටලු පිළිබඳව අපට පුළුවන් විදිහට ධර්මානුකූලව පිළිතුරක් දෙන්න. මම මෙහෙම කියන්නේ මෙන්න මේ හේතුව නිසා. අර කාලාම සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කළා වගේ
දැන් අපි අන්තෝ ජටා බහි ජටා කියන தත්ත්වයට වැටිලා. හේතුව ඔබ දන්නවා. එක පැත්තකින් ආධ්‍යාත්මික දියුණුව කියලා කතා කරන පිරිසක් ඉන්නවා. තවත් පැත්තකින් රහතන් වහන්සේලා පිරිසක් ඉන්නවා. තවත් පැත්තකින් බුදුරු පසේ බුදුරු ඉන්නවා. තවත් පැත්තෙන් අභිඥාලාභීන් ඉන්නවා. ඵල සමාපatti දෙන අය ඉන්නවා. මේ ඔක්කොම එකට එකතු වෙලා කරන දේශන පිළිබඳව අර මම මුලින් කිව්වා වගේ අන්තෝ ජටා බහි ජටා වෙලා තියෙනවා. නිසා මම කැමති ඔබේ ප්‍රශ්නේ අපට යොමු කරන්නට අපි ඒවා ධර්මානුකූලව සාකච්ඡා කරලා නිගමනයකට බහිමු. ඒත් ඔබට පුළුවන් ඒ පිළිබඳව ගවේෂණාත්මකව ත්‍රිපිටක ධර්මයේ හොයලා ඔබේ ප්‍රශ්නෙටත් පිළිතුරක් හොයාගන්න. දැන් පොත් කියවන්න උවමනාවක් නැහැ. පුස්තකාලයට යන්න උවමනාවක් නැහැ. අන්තර්ජාලයේ මුළු ත්‍රිපිටකයේම තියෙනවා. පාලි භාෂාවෙනුත් සිංහල පරිවර්තනයේ තියෙනවා. අටුවාව තියෙනවා. ඒ නිසා ඔබට කිසි ගැටලුවක් නැහැ ත්‍රිපිටකේ හදාරන්නට අධ්‍යයනය කරන්න. අද මේ 2021 වසරේ මම සාකච්ඡාවට භාජනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපි කාටත් ප්‍රයෝජනවත් කියලා හිතෙන ඒ වගේම එබඳු අදහසක් අනුව ලැබිච්ච කාරණාවක්. බෝධි පූජාව. මේක තමයි මාතෘකාව. බෝධි පූජාව. බෝධි කියලා කියන වචනේ තේරුම අපි බලමු. බෝධි උච්චති චතුසු මග්ගේසු ඥානං. බෝධි කියලා කියන්නේ සිව්සස් මගට නමක්. ඒ කියන්නේ දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග මේක හඳුන්වන්නට තමයි බෝධි කියලා කියන්නේ. බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ ওই බෝධි තත්ත්වයට පත් වුණා කියලා කියන එක. අවබෝධය. අවබෝධය. ඒතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳව යම් අවබෝධයක් ඇති කර ගන්නවා නම් අන්න ඒක බෝධි කියලා කියනවා. එතකොට අපි දැන් මෝදීන් වහන්සේට අපි වන්දනා කරනවා. මේ බෝධි වන්දනාව බුද්ධ කාලීන පෙර ආතුවත් වෘක්ෂ වන්දනාව තිබුණා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ට පෙර ආතුවක්. ගස් වලට වැන්දා, ගල් වලට වැන්දා. ඒකට කොහොමද මේ බෝධි වන්දනාව මේ බෞද්ධ සංස්කෘතියට ඇතුළත් වුණේ? මේක වටිනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ හමු වෙන්නේ දැන් ඔබ දන්නවනේ මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ අවබෝධ කරගත්තේ මේ බෝධි මූලයේ කියලා. ඒක අපිට පැහැදිලි. ඒක අපි දන්න කාරණය. ඒ නිසා තමයි අපි බෝධියට ගරු කරන්නේ. මොකද තථාගතයන් වහන්සේ ඒ තමන් වහන්සේට බුද්ධත්වයේ අවබෝධ කරගන්නට උපනිශ්‍රේ වෙච්ච ඒ බෝධීන් වහන්සේට යම්කිසි පූජෝපහාරයක් කළා. අනිමිස ලෝචන පූජාව පැවැත්වුවයි කියලා අපි අහලා තියෙනවනේ. ඔව්. එතකොට ඒ අන්න බෝධි පූජාව බෝධි වෘක්ෂයට උපහාර පැවැත්වෙන්න ආරම්භක ඊට කලිනුත් තියෙන්න ඇති. තිබුණයි කියලා මං කියවන්නේ වෘක්ෂ වන්දනාව. ඒතර බුදුරජා මහා බෝසතාණන් වහන්සේට බුද්ධත්වයේ අවබෝධ කරගන්නට උපනිශ්‍රේ වෙච්ච වෘක්ෂය අපි බෝධි නමින් හඳුන්වනවා. අෂ්ට බෝධි කියලා කියන්නේ. ඒතර මේ බෝධි වන්දනාව අද බෞද්ධයන් විශේෂයෙන් ලාංකික බෞද්ධයන් මේක සිද්ධ කරනවා. මම එහෙම කිව්වේ ලාංකික බෞද්ධය කියලා. දැන් අපි තායිලන්තයට ගියොත් බෝධීන් වහන්සේලා තියෙනවා. නමුත් මේ තරම් අපේ ලාංකික සමාජයේ තරම් ඒත් බෝධි වන්දනාවක් කරන්නේ නැහැ. බුරුමෙට ගියත් බෝධි තියෙනවා. මොකද ඒ තරම් ඒත් ඒ අපි කරනවා වගේ කරන්නේ නැහැ. මේ විශාල වශයෙන් බෝධි පූජා පවත්වන්නේ ශ්‍රී ලාංකික බෞද්ධයෝ. ඇයි බෝධි පූජා කරන්නේ? හොඳ ප්‍රශ්නයක්. ඕකට අපි ඇයි බෝධි පූජා පවත්වන්නේ
ප්‍රශ්නයක් ඇහුවොත් ඕකට පිළිතුරු සෑහෙන ප්‍රමාණයක් තියෙයි. අපේ පන්සලෙත් බෝධියක් තියෙනවා. ඔබ දන්නවනේ. මේකටත් බෝධි පූජා පවත්වන්නට දිනපතාම වගේ පිරිස් එනවා. ලෙඩුන් වෙනුවෙන් බෝධි පූජා පවත්වන්න. අපල වෙනුවෙන් බෝධි පූජා පවත්වන්න. විභාග සමත් වෙන්න බෝධි පූජා පවත්වන්න. රැකියාවක් ලබා ගන්න බෝධි පූජා පවත්වන්න. ඊළඟට සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙන්න බෝධි පූජා පවත්වන්න. තවත් හේතු කාරණා රාශියක් ওই බෝධි පූජා පැවැත්වීමේ අරමුණ වෙන්න පුළුවන්. හොඳයි. අපි එකක්වත් බැහැර කරන්නේ ඒක හොඳයි. දැන් අපි බලන්න ඕනේ මේ බෝධි පූජා පවත්වන ක්‍රමය. හරි? දැන් අපල දුර වෙන්න බෝධි පූජා තියෙනවනේ. කරදරයක් විපත් තියෙනකොට, සෞඛ්‍ය ප්‍රශ්න එනකොට, ආර්ථික ප්‍රශ්න එනකොට, පෞල් ප්‍රශ්න එනකොට, රැකියා ප්‍රශ්න එනකොට අපි බලනවා මොනවා නිසාද මෙහෙම වෙන්න හේතුව? කේන්දරේ බලන මිනිස්සයක් කවදාවත් කියන්නේ නැහැනේ මේ කාලේ ඔබට හොඳයි කියලා. ඔබ අහලා තියෙනවද? මේ මිනිස්සයා බොහෝ විට කියන්නේ නරක කාලයක්, අපල කාලයක්. අපල මොකද්ද මේ අපල කියන්නේ? මේකත් හොඳ වචනයක් අපි කල්පනා කරන්න. අපලය. හොඳයි. දැන් මේ අපල කාලෙට මේ මිනිස්සයා මට පිළියමක් දෙනවා මෙන්න මේක කරන්න. බෝධි පූජා තියන්න. මල් වට්ටි 7ක්, ගිලන්පස 7ක්, පහන් 7ක්, පැන් කල් 7ක්, හනුන් කූරු, අරවද මේවද ඔක ලෑස්ති කරලා කොහොම හරි කිරිබත් පාත්‍ර මෙච්චර ප්‍රමාණයක් තවත් ඒවා තියෙන්න පුළුවන් කමක් නැහැ. ඔක්කොම හොඳයි. මොකද්ද මේ කියන්නේ? සත්තු නිදහස් කරන්න කියයි. හොඳ දේවල් කරන්න කියයි. කපුටන්ට දන් දෙන්න කියයි. මේ අපලේ සඵල කරගන්න. හරි? දැන් අපල කාලයේ යනු විපත්ති කාලය. කාගෙන්ද මේ විපත් එන්නේ? සමහර විට නොපෙනෙන බලවේග වලිනුත් විපත් තියෙනවා. ඒක එහෙමයි. දන්න මිනිස්සුන්ගෙනුත් විපත් තියෙනවා. ඒකත් එහෙමයි. ඒකට අපි තේරුම් ගන්න ඕනේ අපල කාලයේ යනු මගේ සංසාරගත කුසල ශක්තිය අඩුවේගෙන එන කාලේ. නිදර්ශනයක් ගන්නකො. දැන් ඔබ මේ ෆ්‍රී වේ එක පාවිච්චි කරනවානේ අපි ඒක ටොල් වේ කියලා කියනවානේ ටොල් එක. ඒක තේනවානේ පොඩි උපකරණයක් කාර් එකේ හයි කරන්න තියෙනවා. දැන් ඕක පහු කරගෙන යනකොට බීප් ගාලා සද්දයක් එනවා. එතකොට අපි දන්නවා ඒකේ තව මුදල් ප්‍රමාණයක් තියෙනවා. තව ටික වාර ගානක් එහාට මෙහාට යනකොට ඕක බීප් කියලා දෙසරයක් වදිනවා. ඒ කියන්නේ දැන් ඔබේ මුදල් ප්‍රමාණය අඩු වෙගෙන යනවා. තවත් ප්‍රමාණයක් එහාට මෙහාට ගමන් කරනකොට බීප් කියලා තුනක් වදිනවා. ඒ කියන්නේ ඔබේ මුදල් දැන් ඉවරයි. දැන් මම මේක ආපහු අලුත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ආපහු මම මේකට මුදල් දාන්න ඕනේ. තාක්ෂණය කොච්චර දියුණුද? මේ තාක්ෂණයම අපට හොයාගන්න පුළුවන් නම් අපේ කුසල් ප්‍රමාණය දැන් ඉවර වෙගෙන යනවයි කියලා මිනිසයා කොතන ඉඳීද? ඔන්න හොයන්න පුළුවන් නම් කාට හරි හොඳ එකක්. මොකද්ද? අපේ කුසල ප්‍රමාණය අඩු වෙගෙන යනකොට බීප් දෙකක් වදිනවා. තවත් ඉවර වෙගෙන යනකොට නැත්තටම නැති වෙනකොට තුනක්. අපි දන්නවා ඉවරයි. අපල. ඔන්න. දැන් අපි මේක පුරවන්න ඕනේ. අර කේන්දර බලපු නක්ෂත්‍ර ගුරුතුමා හරි කවුරු හරි අපට උපදෙස් දෙනවා බෝධි පූජා තියන්න මේවා කරන්න හොඳ දේ කරන්න. මේ ඔක්කොම හොඳ දේ.
ඇයි? දැන් මේ මගේ හොඳ විපාක අඩු වෙලානේ තියෙන්නේ. හොඳ ශක්තිය අඩු වෙලා. මේ අඩු වෙච්ච හොඳ ශක්තියට මම දැන් හොඳ ශක්තිය පුරවන්න ඕනේ. ඒ ශක්තිය අඩුවීම නිසා තමයි නරක බලපෑම් නරක ශක්තියින් ඇවිල්ලා මට පහර දෙන්නේ. දැන් නිදර්ශනයක් අපි ගමු. දැන් මේ සමර් එක ඉවර වෙගෙන යනවා ඊළඟට එනවා වින්ටර් එක සීතල කාලේ. ඔබ දන්නවා සීතල කාලේ වින්ටර් එක එනකොට ඔය ක්ලිනික් වල ෆාමසි වල පොඩි බෝඩ් එකක් දානවා. ඔබ ෆ්ලූ ඉන්ජෙක්ෂන් එක ලබා ගන්න. ඒ මොකද්ද මේ කරන්නේ? ප්‍රතිශක්තිකරණයක් දෙනවා. ඒ කියන්නේ මගේ ශරීරයේ ශක්තිය දුර්වලයි. ඒ ශරීර ශක්තිය අර ප්‍රතිශක්තිකරණයේ දුර්වල නිසා බාහිරින් එන විස බීජත් එක්ක තර්කකරන්න, ගනුදෙනු කරන්න, සටන් කරන්න බෑ දුර්වලයි. එතකොට මොකද වෙන්නේ? මේ රෝගකාරක තත්ත්වයන් ඉස්මතු වෙනවා. මොකද ඒගොල්ලොත් එක්ක සටන් කරන්න පුළුවන් ශක්තිය මගේ ශරීරය තුල නැති නිසා. ඒ නිසා අපිට උපදේශයක් දෙනවා මොකද්ද? ෆ්ලූ ඉන්ජෙක්ෂන් එක ලබා ගන්න. ඒ කියන්නේ පිටින් ප්‍රතිශක්තිකරණ දෙනවා අර වෛරසයේ හරි එක්ක සටන් කරන්න. දැන් මේ වෛරස් එකක් ගැන අපි කතා කරනවානේ. තාම ඉන්ජෙක්ෂන් එකක් එනවනේ. එන්නතක් එනවනේ තාම. අපි බලාපොරොත්තුෙන් සිටිනවනේ. දැන් මේ මොකද කරන්නේ? ඒ එන්නත සටන් කරනවා අර වෛරස් එකත් එක්කලා. දැන් අපේ කුසල ශක්තිය ඉවර වෙගෙන යනවා. ඉවර වෙගෙන යනකොට බාහිර තව ඉන්නවනේ කුසල අකුසල් දෙකක් නෙමෙයි. අපේ ජීවිතේ දෝලණය වෙන්නේ මේ දෙක අතරිනේ කුසල අකුසල කුසල අකුසල. දැන් මේ දෙක අතරින් බොහෝ විට අපේ ජීවිතේ වැඩිපුරම සිද්ධ වෙන්නේ මොනවද කියලා අපි බැලුවොත් ඔබ හිතන්නේ මොනවා කියලාද? අකුසල. ඒක තමයි තිත්ත ඇත්ත. අකුසල. එතකොට දවසේ වැඩිපුර අපේ ක්‍රියාකාරීත්වයේ තුලින් අපි රැස් කරන්නේ මොනවද? අකුසල. තවසල් ගොඩ වැඩි කුසල් ගොඩ අඩුයි. එසා අපි මේ බලවේග දෙක තියාගෙන ඉන්නවා. කොහොම හරි කුසල ශක්ති හීන වේගෙන යනකොට අර අකුසල ශක්තියෙන් බලාපොරොත්තු බලාගෙන ඉන්න අපිට ගහන්න. ඒක හැටිනේ. දැන් අපේ ඇඟපත හයිය තියෙනකොට ආර්ථික අතින් හයිය තියෙනකොට බලපුලුවන්කාරකම් තියෙනකොට වටපිටාවේ අපේ පිරිසක් ඉන්නකොට කාට හරි ටිකක් අමාරුයි අපිට ගහන්න රිද්දන්න. හැබැයි මේ ඔක්කොම දුර්වල වෙගෙන යනකොට බොහොම පහසුවෙන් ඒ ඇත්තන්ට පුළුවන් අපිට ගහන්න පහර දෙන්න. ඒ වගේ තමයි. දැන් අර කේන්දරේ බලලා අපලයි නක්ෂත්‍ර ඇදුරුතුමා ගුරුතුමා කවුරු හරි උපදෙස් දෙනවා හොඳ දේ කරන්න බෝධි පූජා තියන්න සත්තු නිදහස් කරන්න අර නිවාසට අර නිවාස වලට දන් දෙන්න මේක කරන්න මේක හොඳයි හොඳ දෙයිනේ. දැන් අපි මේ හොඳ දේ කරලා මේක පුරව ගන්නවා. එතකොට අර අකුසල් ශක්තිය ආපහු පාලනය කරගන්න මර්ධනය කරගන්න ඒක උපකාර වෙනවා. හොඳයි. දැන් ඔකනේ ක්‍රියාදාමය. දැන් මේ ක්‍රියාදාමය සිදු කිරීම සඳහා ඒ කියන්නේ බෝධි පූජා සිදු කිරීම සඳහා අපේ පේවීම කොහොමද කියන එකයි අපි කතා කරන්න ඕනේ. ඒක ප්‍රශ්නයක්. බෝධි පූජා. දැන් අපි එනවනේ පන්සලට බෝධි පූජා තියන්නේ. දැන් ඔතන තියෙන්න එපා සකස් වීම. දැන් කාටද බෝධි පූජා තියන්නේ? දරුවෙකුට වෙන්න පුළුවන්. ස්වාමියාට වෙන්න පුළුවන්. බිරිඳකට වෙන්න පුළුවන්. අපි යමෙකුට යමක් දෙනවනේ. දැන් ආශිර්වාදයක් නෙමෙයි කරන්නේ. ආශිර්වාදයක්. ලෙඩෙකුට අපි ආශිර්වාද කරන්න බෝධි පූජා තියෙනකොට අපි ලෙඩා දැනුවත් කරන්න ඕනේ. මං යනවා අද 7ට පන්සලට බෝධි පූජාවක් තියෙන. ඔයත් ඒ ගැන කල්පනාවෙන්
මෙනෙහි කරමින් ඉන්නේ ආශිර්වාදය ලබා ගන්න. එතකොට එයා දැනුවත් වෙලා ඉන්නවා. එතකොට එයා ඒ ආශිර්වාදය ලබා ගැනීමට බලාපොරොත්තුෙන් සිටිනවා. දැනුවත්ව කරන එක හොඳයි. දෙමව්පියෝ වෙනවා. දරුවන්ට අපලයි. දරුවෝ දන්නෙත් නැහැ. අපලයක් තියනවාද කියලා දන්නෙත් නැහැ. ඒගොල්ලෝ දන්නෙත් නැහැ අම්මා පන්සලට ගියේ මොකටද කියලා බෝධි පූජා තියන්නද කියලා. මේ ලෝකෙ දෙයක් දන්නේ. ඒ අම්මලාගේ හැටි අර උණු වෙන හිත ඇවිල්ලා බෝධි පූජා තියලා යනවා. මම මේ මතක් කරන්නේ බෝධි පූජාවක් කවුරු හරි අරමුණු කරගෙන තියෙනවා නම් ලෙඩෙකුට එන්න බැරි නම් එයා දැනුවත් කරන්න. තමන්ගේ දරුවට ඒක කරනවා නම් දරුවවත් අරගෙන එන්න එතෙන්ට. ඒ දරුවව දැනුවත් කරන්න මේ කරන්නේ මේකයි කියලා. එයාගේ හිත යොමු කරන්න ඒකට. හොඳයි. දැන් මේක කෙරෙන පිළිවෙලක් තියෙනවා. බෝධි පූජාව. අපි ඕකට මල් පූජා කරනවා. පහන් පූජා කරනවා. හඳුන් කුරු පූජා කරනවා. ගිලන්පස පූජා කරනවා. පන් කල බෝධියට නාවනවා. ඊළඟට කිරිබත් පූජා කරනවා. තවත් දේවල් ගිල ඖෂධ පූජා කරනවා. බේත් පූජා කරනවා. තවත් දේවල් තියෙන්න පුළුවන් පූජා කරන්න. දැන් ඔබ කල්පනා කළාද මේ සියලු පූජාවල වතාවත් අන්නේ වචනේ මත වතාවතක්. මෙතන කෙරෙන්න ඕනේ වතාවතක් තියෙනවා. බෝධි පූජා තියන්ට ඇවිල්ලා නිකන් පානක් පත්තු කරලා හඳුන් කුරක් ගහලා වටපිට පරලා පන්සලේ මල් ටිකක් කඩලා එතන පූජා කළා. පන්සලේ පයිපෙන් වතුර ටිකක් අරගෙන බෝධියට දාලා මේක වතාවතක් නෙවෙයි. වතාවක් තියෙනවා. මොකද්ද වතාවත? ඔබ ඒ බෝධි පූජාව සඳහා සිදු කරන්න බලාපොරොත්තු වෙන සියලු පූජාවන් ඔබ ගේන්න. මල් ටික අරගෙන ඉන්න. ඔබ ගිලන්පස ටික අරගෙන ඉන්න. හඳුන් කූරු ටික අරගෙන ඉන්න. ඔබේ වාජන ටික අරගෙන ඉන්න. ඒවා පිරිසිදුව ගේන්න. දැන් හරි ගෙනාවයි කියමු. බෝධි මළුව අපිරිසුදුයි. ආසනය අපිරිසුදු වෙලා පරමල් තියෙනවා. කුණු වැටිලා ජරා වෙලා තියෙනවා. වතාවතක් තියෙනවා අපිට කරන්න. මොකද්ද කරන්න ඕනේ වතාවත? පිරිසිදු හිතින් ඔබ මේ පිනක් කරගන්න ආවේ. ආශිර්වාදයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ පිරිසිදු සිතින් අර මල්ලාසනේ පිරිසිදු කරන්න. මගේ හිතත් පිරිසිදු වේවා කියන ප්‍රාර්ථනාවෙන්. අර බෝධි මළුව බෝකොළ වැටිලා තියෙනවා නම් කොස්සක් හොයාගෙන ඒක අතුගාලා පොඩ්ඩක් පිරිසිදු කරන්න. එතකොටයි මේ වැඩේ ලස්සන. ඊළඟට ඔබ බලන්න මං මේ ආවේ බෝධි පූජා තියන්න. සමහර වෙලාවට එක දැන්වීම් තියෙන්න පුළුවන්. දැන් අපේ පන්සලේ දැන්වීම් ගහලා තියෙනවා. ඔබ දැකලා ඇති. මල්ලාසන උඩ, බැමි උඩ, පහන්, ඉටිපන්දම්, හඳුන් කූරු දැල්වීමෙන් වලකින්න. හතර වටේටම තියෙනවා. නමුත් ඔබ දැකලා තියෙනව නේද? මල්ලාසනේ බැමි උඩ හතර වටේට කොච්චර ඉටිපන්දම් පහන් හඳුන් කුරු පත්තු කරලා තියෙනවද කියලා. ඉටි කිරි වැක්කිරලා මල්ලාසනේ උඩ. බැමි දිගේම ඉටි කිරි වැක්කිරලා. දැන් මොකද්ද ඔබ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඔබ බලාපොරොත්තු වෙන ආශිර්වාදයක් පිනක්. නමුත් ඔබ අනිත් පැත්තෙන් කරලා ගිහිල්ලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න. ඔබ බැලියේ ඔබේ වැඩේ විතරයි. පහනක් අපි පත්තු කරන්න ඕනේ අඳුර දුරු කරන්න. ඒක තමයි ප්‍රඥා ගෝචර. ප්‍රඥා ගෝචර. අඳුරක් තියෙන තැනක ඕනේ පානක්, ආලෝකයක්. ඉතින් ඔබට දැන්
කියලා තියෙනවනේ උපදේශයක්. පහන් 7ක් පත්තු කරන්න 14ක් පත්තු කරන්න 21ක් පත්තු මේ ඔක්කොම කරන්න ඕනේ. බැද්මේ උඩ හරි කමන්නේ. මල්ලාසනේ උඩක හරි කමක් නැහැ. ඒ කාර්යය කරන්න ඕනේ. වෙන විපත්තිය ගැන හිතන්න එපා. ඔක තමයි අද ක්‍රමේ. ඊළඟට බලන්න අපි පැන් කල දරුවොත් වෙනවා අම්මලත් වෙනවා තාත්තලත් වෙනවා පැන් කල අරගෙන පැන් කලේ අරගෙන දැන් මේ වතුර ගන්නෙ කොහෙන්ද බලන්න පන්සලේ. එතකොට පන්සලේට වතුර එන්නේ කොහෙන්ද නිකන් එන්නේ නැහැනේ. දැන් අපි ගෙදර දන්නවා පයිප් අරපාම කැරකෙනවා යන්. ඒක කැරකෙන ප්‍රමාණයට මාසේ අන්තිමට ඔබට බිලක් එනවා. එනිසා ඔබ ගෙදර ප්‍රවේශම් කරනවා. පන්සලට එනවා. පැන් කල 21යි. එහෙම නැත්නම් පැන් කල 7යි. ඒවා අරගෙන පූජා කමක් නැහැ. අපි කවදාවත් බනින්නේ නැහැ. හැබැයි ඔබ හිතන්න. මම මේ කරන්නේ බෝධි පූජාවක් ආශිර්වාදයක්. මේක මෙහෙම වෙයිද? ඊළඟට ඒ ගෙනාපු ගිලම්පස භාජන අපි පූජා කළා. එහෙමම තියලා යනවා. කිරිබත් එහෙමම තියලා යනවා. කපුට කනවා, මයින්ු කනවා, අපූසෙක් ඉන්නවා, පූසත් කනවා, ආසනෙ උඩ විනාශ කරනවා. ගිලම්පස කෝප්ප හුළඟට පෙල්ලෙනවා. මුළු ආසනයේම ඉවරයි බිමත් එක්කලා. මල් වාසස් තියලා යනවා. හුළඟට පෙල්ලෙනවා. බින්දල කැඩෙනවා. සමහර අයගේ කකුල් කැපෙනවා. තුවාල වෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න. මං මේ ආවේ ආශිර්වාදයකට බෝධි පූජාවක් තියන්න. නමුත් දැන් මගෙන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඔබ ගාත කියලෙයි අර බෝධි වන්දනා පොත් අරගෙන ඔතන පැය ගණන් කියෝලෙයි කමක් නැහැ. හැබැයි මේ ටිකත් හිතන්න. මම මේ කරන වැඩේ හරිද? මම මේ කරපු වැඩේ හරිද? මල් ටික කඩලා ආසනෙ උඩ තියලා වටපිට බලලා ගුලි කරලා නැටි ටික මුල්ලකට ගහලා යනවා. ඒක දාන්න තැනක් තියෙනවා. නෑ. ඔබ හිතන්න. මෙන්න මේවා තමයි බුද්ධිගෝචර වෙන්න ඕනේ. කරන්නම් වාලේ මේ දේවල් කරලා ඔබට ලැබෙන සෙත කුමක්ද කියන එක ඔබ පොඩ්ඩක් හිතන්න. ඔබ කරන දේට පහර ගැහිමක් නෙවෙයි මම මේ කරන්නේ. මම මේ කරන්නේ වඩා හොඳින් නිවැරදිව මේ කරන කටයුත්ත සිද්ධ කර ගැනීම සඳහා ඔබව දැනුවත් කිරීමක්. ඔබව දැනුවත් කිරීමක්. බෝධි පූජාව හොඳයි. එතෙන්ට ඇවිල්ලා අර කිව්ව විදිහට අපිරිසුදු වෙලා නම් එතන පිරිසුදු කරලා ලස්සනට පහනක් පත්තු කරලා පහන පත්තු කරන්න ඕන තැන කඳුකුර ගහන්න ඕන තැන ඒක කරලා බෝධි මළුවේ වාඩි වෙලා ඒ ආකර්ෂණය ඔය බෝ කුලේ ලොකු ආකර්ෂණයක් තියෙනවා. ඒ ආකර්ෂණය අපේ ජීවිතයට උකහා ගන්න උත්සාහ කරන්න. ඒ මළුවේ වාඩි වෙලා පංචිල් සමාදන් වෙලා බුද්ධ වන්දනාව කරලා පිරිස් සූත්‍රයක් දේශනා කළා විශේෂයෙන් කරණීය සූත්‍රය ඊළඟට ඔබ පොඩ්ඩක් මෛත්‍රී භාවනා කරලා ඔබ පින් අනුමෝදන් කරන්නට පින් දෙන්න දෙවියන්ට ඥාතීන්ට ආශිර්වාදය ඔබට ලැබෙනවා. ආශිර්වාදය ලැබෙනවා. මේකයි අපි කරන්න ඕනේ. ඒ නිසා බෝධි පූජා ගැන මම මේ කරපු කාරණා පිළිබඳව ඔබ නැවත ආවර්ජනා කරලා බලන්න. ආවර්ජනා කරලා බලලා නිවැරදිව ඊටමත් හොඳින් පිරිසිදුව ඒ කටයුතු සිද්ධ කරගන්නට ඔබ අදිෂ්ඨාන කරගන්න. එතකොට තමයි
ඔබට ඒකේ උපරිම ඵල ලබන්නට පුළුවන්කමක් තිබෙන්නේ. එහෙම නැත්නම් තවත් කෙනෙක් ඒක දැකපුවාම මේ බලන්න මේ කරලා තියෙන දේ බෝධි පූජාවට ඇවිල්ලා ඒක හොඳ නෑ ඔබට. ඒකයි නැවත නැවත අපේ බෞද්ධයින්ට මේවා මතක් කරලා දැනුවත් කරන්න. ඔබ නිවැරදි භාවයටපත් වෙන්න. පුංචි කාලේ අපේ අම්මලා අපි පන්සල් එක්ක කරගෙන යනකොට අපිට ওই ටික ඉගෙනුවා. අපි මල් ටික කඩාගෙන යනවා. මල් පූජා කරන්න කලින් අම්මලා අපිට කිව්පතේ පැත්තකින් තියන්න මල් වට්ටිය. මල් ආසනේ සුද්ධ කරන්න. පයිප්ප නෑ ඒ කාලේ පන්සලේ. ලිඳෙන් වතුර පයින්ටුවක් ඇදගෙන පොඩි බාල්දියකට දාගෙන නැත්තම් ලිඳ ළඟ තියෙන පොඩි භාජනයකට කෙන්ඩියකට හරි කලයකට හරි වතුර ටික දාලා ගිහිල්ලා ඉස්සෙල්ලා ආසනේ වතුර වලින් හොදලා පිරිසිදු කරන්න. වටේ වැටිලා තියෙනවා නම් කොස්සක් ඉදලා කරගෙන ඇවිල්ලා මේ වතු ගන්න. අන්න ඊට පස්සේ පටන් ගන්න වැඩි. ඒ අපිට පුංචි කාලේ අපේ අම්මලා තාත්තලා අපිව දැනුවත් කළා. අපේ ආච්චිලා සීලා අපිව දැනුවත් කළා. මේවා දැනුත් අපේ පරපුරට අපි දැනුවත් කරන්න ඕනේ. දෙමව්පියන්ව අපි දැනුවත් කරන්න ඕනේ. නැවතත් මම මතක් කරන්නේ ඔබේ ක්‍රියාවන් විවේචනය කිරීමක් නෙවෙයි වඩා ඵලදායී ලෙස මේ කටයුතුට සිද්ධ කරගන්නට ඔබව දැනුවත් කිරීමක්. ඒ තුලින් නිවැරදිව ඒ බෝධි පූජාමය පින්කම් සිද්ධ කළා ලබා ගන්නට ඕනේ ආශිර්වාදී උපරිමේ ලබාගෙන ඔබේ සියලු කටයුතු සාර්ථක කරගන්නට ඔබට තුන්වන්ගේ ආශිර්වාදේ ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඔබේ ගැටලුව ඔබේ ප්‍රශ්නේ අපට යොමු කරන්න. අපි කැමැති ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට ලබන සතියේ අපි යහපත් පෞල් ජීවිතයක් ගත කරන්නට ධර්මයෙන් අපට ලැබෙන පිටුවහල කුමක්දයි අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට සම්මා සම්බුදු සරණයි.